පින්නතුනි අප පෙර සඳහන් කළ පරිදිම මේ ධර්ම දේශනාවේ සැදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ බෙත්තර නදීකා මල්කාන්ති වීරසේකර මහත්මිය ඇතුළු පවුලේ සැමදෙනා. බෞද්ධ මාධ්‍යාලයට අතිශය සමීප ලෙන්ගතු කල්යාණ මිත්‍ර සත්පුරුෂ කුටුම්බයක්. ඒ සැමදෙනාමත් ගෞරවනීය මහ සංඝරත්නය පිළිගන්නේ අප ධර්ම ශ්‍රවණයට සැරසෙමු. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनि राजस्य सुनन्तु सग्ग मोक्खदं धम्म ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු කශ්‍යප බහුජන හිතාය කිරත්වං කශ්‍යප පටිපන්නෝ බහුජන සුඛාය लोकानुकंपाय अत्ताय हिताय सुखाय सदैव मनुस्सानंति तुम लोकाग्रु अरहत्तु दस බලධාරී सर्वज्ञ බුදු පියාණන් වහන්සේට අපගේ උත්තම නමස්කාරය වේවා කියලා සාදු කියනවා. තුන් ලෝකාග්‍රු අරහත්තු දස බලධාරී सर्वज्ञ सम्मा संबुදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන නෛර්යානික වූ පරම ගාම්භීර වූ සත් ධර්ම රත්නයට අපගේ උත්තම නමස්කාරය වේවා කියලා සාදු කියනවා. තුන් ලෝකාග්‍ර වූ අරහත් වූ දස බලධාරී सर्वज्ञ सम्मा संबुදුරජාණන් වහන්සේගේ අවරස පුත්‍ර වඳු වූ අෂ්ටාරි පුජ්‍යල මහා සංඝ රත්නයට අපගේ උත්තම නමස්කාරය වේවා කියලා සාදු කියනවා. වැඩම කොට වදාළ වැඩ ඉන්න ගෞරවනීය උඩවැල පඤ්ඤාරතන පායිස්මතුන් වහන්සේගෙන් අවසරයි සදහවත් වාසනාවන්ත ගුණගරුක පින්වත්නි, දැන් මේ වෙලාවේ මේ පින්වත් හැමදෙනාම සූදානම් වෙන්නේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත් වී දෙව් මිනිස් සත්වයාට හිතානුකම්පාවෙන් සංසාර දුකෙන් ඈතර වී අමා මහ නිවන අවබෝධ කරගන්නට දේශනා කොට වදාළ නෛර්යානික සීසත් ධර්ම දේශනාව අතර යම්කිසි දහම් කොටසක් ශ්‍රවණය කරන්නටයි බලාපොරොත්තු වන්නේ. විශේෂයෙන්ම මේ නිවස තුල මේ පින්කම සිද්ධ කරන්නේ තම මෑණියන්ට පින් අනුමෝදන් කිරීම සහ තවත් පරම්පරානුයාතව මේ පරලෝකීය සියලු දෙනාට පින් අනුමෝදන් කිරීමත් තම තමන්ට අප්‍රමාණ පිනක් සිද්ධ කරගන්නට තමයි විශේෂයෙන්ම මේ වෙලාවේ බෞද්ධ රූපවාහිනිය ඔස්සේ ධර්ම දේශනාවක් පටිගත කරලා විකාශනය කරමින් මුළු මහත් ලෝකයේ ඉන්න සියලුම දෙනාට ධර්මයේ අහන්නට ඉඩහසර ලබා දෙමින් ධර්ම දානමේ මහා පින්කමක් සිද්ධ කරගන්නවා. විශේෂයෙන්ම මේ ධර්ම ශ්‍රවණය, මේ ධර්ම දානමේ කුසල් අප සියලු දෙනාටම
මේ ජීවිතේ යහපත පිණිස පරලෝ සුගතිය පිණිස අග්‍ර නිර්වාණ සම්පත්තිය පිණිස හේතුපනිශ්‍රේ වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන ධර්ම ශ්‍රවණය කරන හැටියට සිහිපත් කරනවා. ඉතින් විශේෂයෙන්ම අද දවසේ මෙම ධර්ම දේශනාව සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ජින්න කියන සූත්‍ර දේශනාව තමයි දේශනා කරන්න බලාපොරොත්තු වන්නේ. මේ සූත්‍ර දේශනාව දේශනා කිරීමට මම අදහස් කළේ මේ සූත්‍ර දේශනාව දේශනා කළේ මහා කශ්‍යප මහරහතන් වහන්සේට. විශේෂයෙන්ම මේ බෙන්තර ප්‍රදේශයේ මේ පවත්වන ධර්ම දේශනාව පවත්වන්නේ මහා කශ්‍යප මහරහතන් වහන්සේගේ දළදා වහන්සේ නමක් මේ ප්‍රදේශයේම වැඩ ඉන්න නිසා එයත් කාරණාව කරගෙන ඒ බෙන්තර ගලපාත විහාරේ ඒ චෛත්‍ය වැඩ ඉන්න නිසා එයත් හේතුවක් කරගෙන විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ගුණයන් මේ සූත්‍ර දේශනාව තුළින් විශේෂයෙන්ම ඉස්මතු වෙලා මේ සූත්‍රයේ සඳහන් වෙනවා. පින්වත්නි, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කියන්නේ අපේ බුද්ධ ශාසනයේ දුතාංගධාරී මහරහතන් වහන්සේලා අතර අග්‍රස්ථාන තනතුරේ තමයි උන්වහන්සේ වැඩ සිටියේ. අපේ බුදුරජාණන් වහන්සේටම සමාන රුවක් යම් භික්ෂුවකට තිබුණා නම් ඒ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පමණයි. සසර අනන්ත කාලයක් පාරමී පුරාගෙන පැමුණුනේ මතු බුද්ධ ශාසනයක දුතාංගධාරී මහරහතුන් අතර අගතනතුර ලබනවා කියන අදහසින්. එම පාරමී පුරාගෙන ඇවිල්ලා උන්වහන්සේ අපේ ශාසනයේදී මහරහත් ඵලයෙන් පත් වුණා. පින්වත්නි, මහරහත් ඵලයට පත් වෙලා උන්වහන්සේ වැඩ ඉඳලා තිරිනිවනට වැඩම කළා. තිරිනිවනට වැඩම කළා උන්වහන්සේගේ දේහය ආදානෙ උන්නේ නැහැ. ඒ දේහය අදත් තියෙනවා. ඉන්දියාවේ බුද්ධ ගයා ආශ්‍රිත කුක්කුටපාද පර්වතය නැත්නම් ගුරුපා කියලා කියන්නේ ඒ තුල බුදුරජාණන් වහන්සේගේ දුතාංගධාරී මහරහතුන් අතර අග්‍ර වූ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ දේහය අදත් ජීවමානව තියෙනවා. මෛත්‍රී බුදුහාමුදුරුවෝ බුදු වෙලා උන්වහන්සේ පිරිනුවම් පානකම් මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ දේහය තියෙනවා. ඒ කර්ම විපාකයක්. මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ දේහය ආදාහණය වෙන්නේ යම් දිනක මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ දෑති. මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ දෑතේදී තමයි ගිනි ඇවිලේ. ඒ ගින්නට මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ අත් දෙකත් පපුවත් පිච්චීමෙන් තමයි පිරිනුවම් පාන්න කාරණාව වන්නේ. මතු පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ. ඒකට හේතුව සසරේ කර්මයක්. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ
ඇතෙක් වෙලා හිටියා මහා කස්සප මහ රහතන් වහන්සේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ මතු පහළ වෙන ඇත් ගෝව වෙලා හිටියා. බොහොම කීකරු ඇතෙක්. එක දවසක් මද කිපිලා ගිහිල්ලා ගෙවල් කඩමින් මිනිසු මරමින් විශාල විනාශයක් මේ ඇතා කළා. ඇත් ගෝවා කියනවා මගේ ඇතා හීලයි කියලා. රජතුමාට හීලය බව පෙන්වන්නට පොල් ගහක් විතර විශාල යකඩයක් රත් කරලා ඒක හොඳින් ගන්න කියලා කිව්වා. කීකරුකම කොච්චරද කියනවා නම් හොඬේ පිච්චිලා වැටුණා ඒත් අර රත් තුන යකඩ ඇතෑරේ. එයින් තමයි එයාට මිය ගියේ. එදා ඇතා වෙලා හිටියේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. ඇත් ගෝව වෙලා හිටියේ මතු පහළ වුණ මෛත්‍රී බුදුරජාණන්. රජතුමා වෙලා හිටියේ අපේ ගෞතම බුදුරජාණන්. ආංගර කර්මයේ නිසා තමයි සසරේ රහත් වෙලා ඒ කර්මයේ විපාක දෙන්න ඕන විපාක දෙන්නේ බුදුරජාණන් වහන්සේට මෛත්‍රී බුදුරජාණන්. උන්වහන්සේ පිරිනිවනට වඩින්නේ ඒ කර්මේ. මොන පේනවනේ බුදු වෙලාවත් කර්ම විපාක වලින් පැනලා යන්නේ. ඉතින් මේ කර්ම විපාක දෙනකම් කර්ම ශක්තියට අනුව මහා කස්සප මහ රහතන් වහන්සේගේ දේහයේදී ඉතින් අපට වටින්නේ ඒ කාරණාව නෙවෙයි. බුදු කෙනෙක්ගේ පිරිනිවනට ඒ කාරණාව හේතු වෙනවා කියන එක අපිට දුක්බරයි. හැබැයි අපට වටින්නේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේ නමක්ගේ දේහයේ තාම තියෙනවා. අපිට ගිහිල්ලා සිහි කරලා වැඳ පුදාගෙන පින් සිද්ධ කරගන්න පුළුවන්. ඉතින් ඒ කාරණාව තමයි මේ වෙලාවේදී සිහිපත් කළේ. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ජීවත් වෙලා වැඩ ඉන්න කාලේ උන්වහන්සේගේ ඒ ගැලවුණ දත තමයි රහතන් වහන්සේ නමකට ලැබිලා ඒ හරහා කාලයක් වැඳ පුදාගෙන පරම්පරාවෙන් ඇවිල්ලා අපේ සිහල දේශයට ලංකාවට ලැබිලා මේ ගලපාත විහාරය තන්පත් වෙලා පවතී. ඉතින් පින්වත්නි මහා ගුණයති උත්තමයෙක් තමයි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. උන්වහන්සේගේ ප්‍රතිපත්තිය උන්වහන්සේගේ සුසිල්වත් ජීවිතය වයෝවෘද්ධ වෙලාවත් අත්හැරියේ නැහැ. මේ ශාසනයේ දුතාංගධාරීන් භික්ෂුන් අතර අගතනතුර දුතාංග කියලා කියන්නේ පින්වත්නි විශේෂයෙන්ම කෙලස් කම්පා කරවන්නා වූ දැඩි ඒ ගුණාංග වලට දුතාංග කියන්නේ. මේ දුතාංග පුරන භික්ෂුවක් ඉක්මනින් රහත් වෙනවා. භික්ෂු ජීවිතයක් තුළ මේ දුතාංග පුරනවා නම් ඒ ශ්‍රේෂ්ඨ භික්ෂුවක් වෙනවා. මහා කාශ්‍යප වංශයටයි. ගිහියන්ටත් ඇතම් දුතාංග තියෙනවා රකින්න. දුතාංග 14ක් තියෙනවා. ඒ කියන්නේ සීලය කියන කාරණාව ගත්තාම භික්ෂුවකට ශික්ෂාපද 227ක් තියෙනවා රකින්න. ඒ 227ට අමතරව දැඩි ප්‍රතිපත්ති තමයි මේ දුතාංග කියන්නේ 14ක්. ඒ කියන්නේ පින්වත්නි මේ දුතාංග සමාදන් වුණාම කෙලස් ඉක්මනින්ම විනාශ වෙලා යනවා. එකක් තමයි අරඤ්‍යකාංගය. කැලේ ජීවත් වීම. වනවාසී ජීවිතයක් ගත කිරීම මේ ග්‍රාමාන්තයට එන්නේ නැහැ. ජනයේ ඉන්න ප්‍රදේශයට එන්නේ නැහැ. උදකලාවේ වනගත වෙලා ඉන්නවා. ඒක
සමාදන් වෙලා ආරක්ෂා කරනවා. ගමට ආපු සැනින් ඒක කැඩෙනවා. ඊළඟට රුක්ක මූලිකාංගය. ගහක් මුල ජීවත් වෙන්නේ. ගල් ගුහාවකට, බිංගයකට, එහෙම නැත්නම් අට්ටාලයකට, ගෙයකට යන්නේ නැහැ. කොච්චර වැස්සත් අර ගහ යටට වෙලා වැඩ ඉන්නවා. රැටත් දවල්ට. ඒක තමයි රුක්ක මූලිකාංගය කියන්නේ. ඊළඟට සෝසාසනිකාංගය කියලා අමුසොහොනේ තමයි ජීවත් වෙන්නේ. ඒ සමාදන් වුණ භික්ෂුවක් සොහොනක තමයි ජීවත් වෙන්නේ. ඒ සොහොනක ඉඳීම තුල මලමිනී දකින්නවා. අද කාලේ මලමිනී වලලුවාට එදා මලමිනී දකින්න පුළුවන්. ඒ තුලින් මලමිනී දැස බලාගෙන ජීවිතයේ යථාර්ථය දැකලා රහත් වෙන්න පුළුවන්. ඊළඟට පින්වත්නි අබ්බෝකාසිකාංගය. ඒ කියන්නේ එලිමහනේ රෑ දවල් දෙකේම ඉන්නව ගහක් යට ඉන්න කෙනාට යම් රැකවරණයක් හරිද. එලිමහනේ ඉඳීම තුල වැස්සක් මොනතරම් අවුවක් ආවත් එලිමහනට වෙලා ඉන්නවා. මේවා සාමාන්‍ය භික්ෂූන්ට පුරන්න බෑ. ඒකයි දුතාංග කියන්නේ. දැඩි අංග මේවා. ඊළඟට පින්වත්නි සිවුරු ගැන ගත්තොත් පාංශකූලිකාංගය. මලමිනියක ඔතලා තියෙනා වූ වස්ත්‍රයක් අරගෙන තමයි සිවුරක් කරගෙන පුරවන්නේ. දායකයෝ දෙන හොඳ සිවුරු පුරවන්නේ. මලමිනිය වල ඔතලා තියෙන. ඊළඟට ඔය පාරවල් අයින් විසිකලා තියෙන. ඊළඟට ගැබ් මල පිස දමල විසිකන නොඑක් ගිහියන් විසින් අත්හරින ලද වස්ත්‍ර එකතු කරලා කෑලි එකතු කරලා මහාන සිවුර තමයි පාංශකුල චීවරය කියන්නේ. ඇයි ඒ වගේ සිවුරු පරිහරණය කරන්නේ? දැන් ගිහි ජීවිතේ ඉන්නකොට හොඳ ඇඳුම්නේ අඳින්න. සමහර විට 10,000යි 15,000යි 20,000යි එක ඇඳුමක්. ඒතකොට ඒ තෘෂ්ණාව කැඩෙන්න භික්ෂුන් වහන්සේලාටත් තියෙනවනේ දායකයෝ 20,000 දීලා පූජා කරනවා සිවුරු. ඒ වයින් කෙලස් වැඩෙනවා. මලමිනියක් කොතලා තියෙන සිවුරක් පුරවනකොට කෙලස් වැඩෙනවා. අර සිවුරු වලට තියෙන ආසාව දුරු වෙනවා. ඇඳුම් වලට තියෙන. ඒක තමයි පින්වත්නි පාංශකුල චීවරය කියන්නේ. අදත් ඒ වගේ සිවුරු දරන භික්ෂුන් වැඩ ඉන්නවා. ඊළඟට තෙචීවරිකාංගය. සිවුරු තුනයි පරිහරණය කරන්නේ. දෙපොට සිවුරයි, තනිපොට සිවුරයි, අඳන සිවුරයි විතරයි. කොටින්ම වෙන කිසිම වස්ත්‍රයක් පරිහරණය කරන්නේ නාලා ඇඟේ වතුර ටික පිහන්නවත් සාලුවක්වත් පාවිච්චි කරන්නේ. ඒ තරමටම ඒවට තියෙන ඇල්මත් හරි. දැන් ගිහියන් ගත්තොත් එහෙම කොහොමද? මල ගෙදෙට්ට එක ඇඳුමයි, මගුල් ගෙදෙට්ට තව ඇඳුමයි, ඊළඟට පන්සලට යන්න තව ඇඳුම්, වැඩට යන්න තව ඇඳුම්, එක જાතියේ ඇඳුම් තියෙනවා. එක තැනට ගැලපෙන. ඉතින් මේ ආශාව වැඩි හින්දා මෙහෙම තියෙන්නේ. දැන් පැවිද්දන්ට බුදුරජාණන් වහන්සේ අනිවාර්යෙන්ම සිවුරු තුනක් අනුදැනව දාලා. මේ සිවුරු තුනෙන් ජීවත් වෙන්න පුළුවන් නම් ඒ භික්ෂුවගේ ගුණය උතුම් වෙනවා. ඒ දුතාංගයක් වශයෙන් සමාදන් වීම තමයි තෙචීවරිකාංගය කියන්නේ. දෙපට සිවුරයි, තනිපට සිවුරයි අඳිනේ. මේ සිවුරු තුන විතරයි පරිහරණය කරන්නේ. එතකොට පින්වත්නි ඊළඟ එක තමයි පිණ්ඩපාතිකාංගය. මිනිසු ගෙනල්ලා දෙන දානේ වළඳන්නේ. අනිවාර්යෙන් ගෙපිලි වලින් පිණ්ඩපාත වැඩලමයි දානේ වළඳන්නේ. සමහර විට වැස්ස දවස්වල එහෙම පිණ්ඩපාත යන්න බෑ. ඒත් පිණ්ඩපාතේ වඩිනවා.
ඉන්න තැනකට ගෙනල්ලා දෙන දාහනේ ගන්නෑ. මොකද දායකයන් දානේ හදාගෙන ඉන්නකොට හොඳට උයලා පිහලා රහටනේ ගේන්නේ නේද? පින්ඩපාතේ යනකොට දැන් මොනවාද ලැබෙන්නේ? ඔන්න එක ගෙදරට යනකොට හොඳට පත් ව්‍යංජන හම්බ වෙනවා. තව ගෙදරකට යනකොට ඊයේ රෑ උයපු හේලිපත් හම්බ වෙනවා. තව ගෙදරකට යනකොට කෑම නැහැ. සමහර කට්ටිය මොනවා හරි දෙන්න දෙයක් නැති ඉඳ ටක් ගාලා පොලයක් කරගෙන සීනි ටිකක් දාලා ඔත්තලා අර පාත්‍රෙට දානවා. ඊළඟ ගෙදරට යනකොට හොදි හම්බුනහම මොකද වෙන්නේ? සීනි දිය වෙනවා. දැන් මේ මට වෙලා තිනවා මං කියන්නේ. පින්ඩපාතය. ඉතින් ඔය වගේ නොඑක් විදිහට ලැබෙන ඒවා මොකද ඒවා වළඳනවා. එතකොට අර භෝජන නැත්නම් ආහාර තණ්හාව නැති වෙනවා. දැන් අපි කෑම වලට මේ ලොකුම ආසාවක් තියෙනවා. එහෙම වළඳලා ජීවත් වෙනකොට රස තෘෂ්ණාව ආහාර තණ්හාව නැති වෙනවා. ඉතින් ඔන්න පින්වත්නි අනිවාර්යෙන් මහා කච්චප මහරහතන් වහන්සේ කවදාවත් පින්වත්නි දායකයෙක් ගෙනත් දුන්න දානයක් වැළඳුවේ. ලෙඩ වෙලා හිටියත් පින්දපාත වැඩන තමයි දාන කරන්නේ. මේ ඔක්කොම මහා කශ්‍යප මහරහතන් වහන්සේ රැක්කා. ඊළඟට පත්තපිණ්ඩිකාංගය අනිවාර්යෙන්ම පාත්‍රෙම විතරයි දාන වළඳන්නේ. වතුර බොන්නේ පාත්‍රයෙන්. පිඟන් වලින් නොඑක් කෝප වලින් දානෙමානේ ගන්නෑ. කැඳ හම්බුණා, තේ හම්බුණා, බත් හම්බුණා. එකින් එක වෙන වෙනම හෝ පාත්‍රෙම විතරයි වළඳන්නේ. වතුර බොන්නේ පාත්‍රෙම විතරයි. ඒ පත්තපිණ්ඩිකාංගය. ඊළඟට පින්ඩපාතයට එනකොට සපදාන චාරිකාංගය. සපදාන කියන්නේ ගෙපිලි වලින්. පින්ඩපාතය යනකොට මහමඟ හොඳ පෝසත් ගෙවල් තියෙනවා. දුප්පත් අන්ත අසරණ ගෙවලුත් තියෙනවා. මේ දුතාංග සමාදන් වෙච්ච භික්ෂුවක් අර හොඳ ගෙදෙට්ට යනවා. දැන් සමහර භික්ෂුන් එහෙමනේ හොඳ ගෙදෙට්ට යනවා අර දුප්පත් අහිංසකගේ අත්හරිනවා. දැක්කේ නැහැ වගේ බිම්බාලාගෙන වඩිනවා. ඊළඟ ගෙදෙට්ට යනවා. එතකොට ඒ කෙලෙස් නෙමෙයි වැඩ කරන්න හිත ඇතුලේනේ. හැබැයි පින්වත්නි මහා කශ්‍යප මහරහතන් වහන්සේ කවදාවත් එහෙම වඩින්නේ සපදාන චාරිකාගේ පිළිවෙලින් මොන ගියක්ද ලැබෙන්නේ? කතෝලික ගියක්ද, මුස්ලිම් ගියක්ද, සිංහල ගියක්ද, දුප්පත් ගියක්ද, පොහොසත් ගියක්ද මොකක්වත් නැහැ. මිනිස්සෙක් කියන පිහිට වෙනවා කියන අදහසෙන් විතරයි වඩින්නේ. මේ උතුම් ගුණයක් උන්වහන්සේ රැක්කා. ඊළඟට පින්වත්නි ඒකාසනිකාංගය. ඒකාසනිකාංගය කියන්නේ දවසකට එක වේලයි වළඳන්නේ. වේලවල් දෙකක් ගන්න. දැන් ගිහි කෙනෙකුට කොහොමද එක වේලක් කණ්ඩ ලැබුණ නැති වුණොත් එහෙම ලොකු පාඩුවක් වුණා කියලා කියන්නේ. නේ? ලොකු අලාභයක් වුණා. එක දවසක් කණ්ඩ සමහර විට ගහ ගන්නවා බැන ගන්නවා. පෑ දෙක තුනක් එහාට මෙහාට ගියා. ඒ තරම් ආහාර වලට කැමති රස තෘෂ්ණාවදී. දැන් භික්ෂුවක් පින්වත්නි ඒකාසනිකාංගේ සමාදන් වුණාම එක වේලයි. සාමාන්‍ය භික්ෂුවකට තියෙන දෙවේලයි. උදේ දානේ, දවල් දානේ විතරයි. රැය භෝජනයක් නැහැ. 12න් පස්සේ දානේ ගන්නෑ. එතකොට ලෙඩ කියලා එහෙම බුදුහාඳුරෝ එහෙම අනුදැන වදාරලා නැහැ. ඒකට ගිලම්පස දී. එතකොට පින්වත්නි උදේ දානින් දවල් දානින් භික්ෂුවක් කැපෙනවා. රේණුකානේ චන්දිමුල මහානායක ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා ගිහියන්ට වඩා භික්ෂුන් අතර තියෙන ලොකුම වෙනස ඔය රැය භෝජනයෙන් වෙන් වෙලා දාන ගන්න. සඳහන් කරනවා භික්ෂුවකට දොහොත් මුදුන් දී නලල බිමතියා වදින්න වෙන ගුණ නැතත් ඒ ගුණේම ඇති කියලා උන්වහන්සේ සඳහන් කරනවා. භික්ෂුවකට
ගිහියන්ට වඩා වෙනස්. එතකොට එක වේලක් වළඳන භික්ෂුවක් ඒකාසනිකාංගේ සමාදන් වුණු භික්ෂුවක් දාන ලැබුණේ කොච්චරයිද? ඒක එක තැනක එක ආසනයක ඉඳගෙන එක වේලයි වළඳන්නේ. වළඳමින් ඉද්දී ආයෙ බෙදන්නවත් ගන්නෙ නෑ. ඒක උසස් ලෙස රකින්න. ඉතින් මේ ගුණෙත් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ රැක්කා. ඊළඟට පින්වත්නි තවත් ගුණයක් තියෙනවා කලුපච්චා භක්තිකාංගය කියලා. එය දුතාංගයක්. ඒ කියන්නේ දානේ වළඳන්න පටන් ගත්තාම දාන බෙදාගෙන වළඳන්න පටන් ගත්තාම ඒ ගුණේ පුරන භික්ෂුවක් එකවත් කටයි අනුභව කරේ. කවුරු හරි උපාසිකාවක් එනවා දාන ටිකක් බෙදන්න. ඒ දාන ටික බෙදන්න සූදානම් වෙලා ළඟට ආවොත් එදා ඒ කටට ආයෙ ගන්න නැහැ. එදාම බඩගිනි. ඇයි මේ තමයි කෙලස් නැති කරන ක්‍රම. ඇයි ආහාරයයි ඇඳුනුයි වාසස්ථානයි සම්බන්ධව තමයි කෙලස් තියෙන්නේ. හොඳට හිතන්න. ඔන්න දැන් ඉස්සලාම කිව්වා වාසස්ථාන ගැනනේ. ගස් යට ඉන්නවා, කැලේ ඉන්නවා, සොහොන් පිට්ටනි වල ඉන්නවා. ඇයි? දැන් මේ විදිහට ගේ දොර හදාගෙන ඉන්නේ මොකටද මේ? හිතේ තණ්හාව. දැන් මේ වගේ බොහෝ විට ඉන්න පිරිස අපි දැකලා තියෙනවා මරුණෙන් පස්සේ බොහෝ විට අරව අතහැර ගන්න බෑ. ආයෙ උපදිනවා. මේ ඇත්ත එහෙම වේද කියලා කියන්න බෑ. හැබැයි බොහෝ විට එහෙම උපදිනවා. ඇයි මේ හදාගත්තව කොහොමද දාලා යන්නේ? නේද? එතකොට භික්ෂුව කර විදියට පුරුදු කරන්නේ මේ ගෙවල් දොරවල් මේවට තියෙන තණ්හාව නැති කරලා. ඊළඟට ඇඳුම් පැළඳුම් ගැන කිව්වා. ඒවා දුරු කරගන්න තමයි මේ චීවර පිළිබඳ දුතාංග. ඊළඟට ආහාර පාන. කැම බීම වලට තියෙන හදිස්සිය. දම්සලකට එහෙම මේ කෝටි ගණන් සල්ලි තියෙනවා. නේ? දම්සල දිනවකොත් ඔකේ කාලය යනවා. නේද? මොකද රස තෘෂ්ණාව සමහර විට ලුණු නෑ කියලා එදා කාපු බත් ටිකට ලුණු නෑ කියලා බිරිඳට බැනලා නැත්නම් ලුණු වැඩි කියලා බිරිඳට බැනලා මහා රණ්ඩුවක් වෙලා සමහර විට ඒක දිගදුර ගිහින් දික්කහලා එහෙම වෙච්ච දරුත් තියෙනවා. පටන් ගත්තේ ලුණු ටික. ඒක බලන්න දැන් භික්ෂුන් වහන්සේලාට දාන කියනකොට ලුණු ඇදෙද දන්නේ නැහැ මදිද දන්නේ නැහැ. කවදාවත් කියලා නැහැ. උපාසක මහත්තයා ලුණු මදි ලුණු බෝතලේ කියන්නේ කියලා නැහැ. නේ? හැබැයි ගිහියන් ලුණු මදි නම් දාගෙන හරි කනවා. දිව උදෙසාමයි ජීවත් වෙන්නේ පැවිදි වෙන්නේ. ඒමුත් අර ගැඹුරට ගිය මේ අංගේ රකින්න මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ වගේ උත්තමයෝ දෙවි හිමියෙන් මේ අංග රැක්කා. සෑම භික්ෂුවක්ම මේ දුතාංග රකින්න. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ මේ දුතාංග රැක්කා. සමහර දිනවල අර විදිහට එක ආහාර පිටක් අනුභව කරනකොටම සමහර පිරිස් දාන බෙදන්ට එනකොට ඒක එතනින්ම පවාරණ වෙනවා ආයෙ ගන්න බෑ. ඒ තමයි කලුපච්චා භක්තිකාංගය කියන්නේ. ඊළඟට පින්වත්නි තව වීරිය සම්බන්ධව තියෙන ශික්ෂාපද නේසජ්ජනිකාංගය කියලා. ඒ කියන්නේ තුන් ඉරියව්වෙන් තමයි ඉන්නේ. හිටගෙන හෝ ඉඳගෙන හෝ ඇවිදින්න නිදාගන්නයි. ශරීරය දණ්ඩක් වගේ බිම දිගෑරලා ඇඳක හෝ පැදුරක බිම දිගෑරලා නිදන්නේ. ඔන්න ඔය ඉරියව් තුنين වැඩයි. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පින්වත්නි උන්වහන්සේගේ ජීවිතේ කිසිම දවසක ශරීරයේ බිම දණ්ඩක් වගේ දිගා කරලා නිදලා නැහැ. ඇයි මේවා වීරිය සම්බන්ධවදී රහත් වෙච්ච උතුමෙකුට නම් මේවා අවශ්‍ය නැහැ. හැබැයි රහත් වෙන්න ඉන්න කෙනෙකුට කෙලෙස් දුරු කිරීම සඳහා. ඇයි දැන් නිදන් නැත්තම් හිටගෙන නම් ඉඳගෙන නම් චක්මනෙන් නම් ඉන්නේ. ඒ උත්තමයන් වහන්සේ නිරන්තරයෙන් ඉන්නේ භාවනාවේ. භාවනාව අත්තර ගන්නෑ. එතකොට ඉක්මනින්ම රහත් වෙනවා.
මේ හැම එකක්ම තියෙන පින්වත්නි තණ්හාව දුරු කිරීම පිණිස. මේ ගුණ රකින්න උතුම් ආදත් ඉන්නවා. මේ ගුණ උපරිම තලයට නැකපු මහරහතන් වහන්සේ තමයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කියලා සඳහන් කරනවා. ඒකයි දුතාංගධාරී භික්ෂුන් අතර මේ ගුණ ධරණ යම් භික්ෂුවක් ඇද්ද ඒ භික්ෂුන් අතර අග්‍ර වෙන්නේ පින්වත්නි මේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. ඉතින් උන්වහන්සේගේ ගුණය අප්‍රමාණයි. බුදුරජාණන් වහන්සේ පවා වර්ණනා කළා. මේ දැන් අපි කියන්න යන සූත්‍රයේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ගුණ වර්ණනා කරපු තැන. තථාගතයන් වහන්සේ මේ සූත්‍රය දේශනා කරන කාලේ රජගහනුවර බිම්බිසාර මහරජතුමා විසින් පූජා කරන ලද වේළුවනාරාමේ වැඩ ඉන්න කාලේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වයෝවෘද්ධයි. සාමාන්‍ය වයසින් ගිය කාලේ පැවිදි වුණා. බුදුරජාණන් වහන්සේ වයෝවෘද්ධයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඊටත් වඩා මේ කියන කාලේදී අවුරුදු 100කටත් වඩා වැඩි. මොකද උන්වහන්සේ අවුරුදු 150 ජීවත් වුණා. මහා කාශ්‍යප මහරහතන්. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ මහලු මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දැකලා උන්වහන්සේට කියනවා ආයුෂ්මත් කාශ්‍යප දැන් ඔබ ඔය රළු සිවුරු පෙරෙව්වා දැන් ඇති. ඒ නිසා මේ දායකයන් දෙන කසී සලුවෙන් හෝ නිර්මාණය කරපු සලුවක් දරන්න කියලා කියනවා. ඒ කියන්නේ සිවුරක් දරන්න කියනවා. ඒ රළු සිවුරක් කියලා කිව්වේ කෑලි කෑලි එකතු කරලා මහලා තියෙන. එකම සිවුරයි මුළු ජීවිත කාලෙම සිවුරු දෙකක් නෙවෙයි. එක තැනකින් ඉරුණොත් ඒ ඒකට කෑල්ලක් අරගෙන මහ ගන්නවා. ඔහොම යනකොට මේක දැන් ගෝණියක් වගේ බරයි. ඉතින් උන්වහන්සේ මහලුයි මේක දරා ගන්නත් බෑ. දැන් අවුරුදු 100ක් ගිහිල්ලානේ දැන් අපිට අවුරුදු 100 පැනෙත් කෙනෙක් ගැන හිතන්නකො මොන තරම්ද. එතකොට උන්වහන්සේට ඒක බරයි. අපහසුයි. බුදුරජාණන් වහන්සේ මේක දැකලා දේශනා කරනවා ආයුෂ්මත් කාශ්‍යප දැන් ඔය රළු සිවුරු දරුව ඇති. ඔබ මහලුයි. දැන් දායකයන් දෙන සිළුදු සිවුරක් දරන්න කියලා. ඒ වෙලාවේදී මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කියනවා ස්වාමීනි මම මහලුයි ඒ අපවත් වෙනකම් මම මේ ප්‍රතිපත්ති අත්හරින්නේ. ස්වාමීනි මම දීඝරත්තම් දීර්ඝ කාලයක් මම පාංශකූල සිවුරුමයි දරුවේ. ඒ කියන්නේ අර දායකයන් දෙන නෙවෙයි තැන් වලින් හොයාගත්ත විශේෂයෙන්ම මලකුණු පොතලා තියෙන ලේ ගෑවිලා තියෙන සිවුරු තමයි ඒ රෙදි කෑලි එකතු කරලා තමයි සිවුරක් මහගත්තේ. එතකොට දීර්ඝ කාලයක්ම ඒ පාංශකූල සිවුරු දැරුවා. පාංශකූල සිවුරු දැරීමේ ආනිසංස දේශනා කළා. දීර්ඝ කාලයක් මම තුන් සිවුර විතරයි පරිහරණය කළේ. වෙන කිසිම වස්ත්‍රයක් පරිහරණය කරේ නැහැ. තුන් සිවුරු පරිහරණය කිරීමේ ආනිසංස ගුණ ප්‍රකාශ කළා. දීර්ඝ කාලයක් මම ආරණ්‍ය වාසීව හිටියේ. දීර්ඝ කාලයක් ආරණ්‍ය වාසී ජීවිතේ ගුණ කිව්වා. ගුණ ප්‍රකාශ කළා. දීර්ඝ කාලයක් පිණ්ඩපාතෙන් ජීවත් වුණේ. එහි ගුණ ප්‍රකාශ කළා. දීර්ඝ කාලයක් ඒකාසනිකාංග එක වේලක් වැළඳුවේ. එහි ගුණ ප්‍රකාශ කළා. දීර්ඝ කාලයක් රුක්කමූලික වුණා. එහි ගුණ ප්‍රකාශ කළා. දීර්ඝ කාලයක් අල්පේච්ඡ වුණා. ඒ කියන්නේ අල්පේච්ඡ කියන්නේ බොහෝ දේවල් නැතිව පාත්‍රයේ සිවුරු තුනයි විතරක් දරමින් හිටියා. බොහෝ දේවල් නැතුව. ඒක තමයි අල්පේච්ඡතාවය කියන්නේ.
දැන් අපිට ගත්තොත් එහෙම මොන තරම් දේවල් තියෙනවද ගයක් ඇතුලේ. සමහර පැවිද්දන්ටත් තියෙනවා බහුභාණ්ඩිකයි. තව පන්සලකින් තව පන්සලකට ගියොත් ලොරි ගානක් වුණ බඩු ටික ගෙනියන. ඉතින් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පින්වත්නි කිසිම දෙයක් පිළිගත්තේ නැහැ. සිවුරු තුනයි පාත්‍රේ පවණයි එක තමයි අල්පේච්ඡතාවය කියන්නේ. උන්වහන්සේ දීර්ඝ කාලයක් අල්පේච්ඡතාවයෙන් වැඩ හිටියා. එහි ගුණ ප්‍රකාශ කළා. ඊළඟට සන්තුෂ්ඨතාවය. ලද දෙයින් සතුටු වුණා. ලද දෙයින් සතුටු වීමේ ගුණ ප්‍රකාශ කළා. දැන් අපි ගත්තොත් එහෙනම් අපි කවුරුවත් මේ ලැබිච්ච දෙයින් සතුටු වෙලාද? ලද දෙයින් සතුටු වෙනවද? නැහැ. අපිට මේ ලැබිලා තියෙන ඇඟෙන් අපි සතුටු වෙනවද? සතුටු වෙනවද? නෑ අපි හිතන්නේ මීට වඩා තව ටිකක් ලස්සනට මීට වඩා තව ටිකක් උස මහතට හිටියා නම් හොඳයි කියලා. හැම කෙනාම හිතනවා. ගියක් දොරක් දැක්කොත් හිතනවා මීට වඩා හොඳ ගියක් තිබ්බනම් හොඳයි. වාහනයක් තිබ්බොත් හිතනවා මීට වඩා වාහනයක් තිබ්බොත් හොඳයි. ඒ මොකද ලද දෙයින් සතුටු වෙන්නේ. හැබැයි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට පින්වත්නි සමහර විට බොහෝ ස්වල්ප දේවල් ලැබුණේ. ඒ වළඳලා ජීවත් වුණා. සමහර විට විලඳ ගුලි දෙක තුන. හොයන්න ගියේ නෑ. ඒක තමයි ලද දෙයින් සතුටු වෙනවා කියන අපිට එහෙම බෑ. අපේ ජීවිත වැරදෙන්නෙම ලද දෙයින් සතුටු වෙන්න බැරි නිසා. උන්වහන්සේ වදාලා බොහෝ කාලයක් අල්පේච්ඡව හිටියා. ඒ අල්පේච්ඡතාවේ ගුණ ප්‍රකාශ කළා. බොහෝ කාලයක් ලද දෙයින් සතුටු වීමේ වැඩ හිටියා. එහි ගුණ ප්‍රකාශ කළා. ඊළඟට බොහෝ කාලයක් විවේකයෙන් හිටියා. මහ ජනතාව ගැවසෙන තැන්වලට ගිහිල්ලා ඒ තැන්වල හිටියේ නැහැ. බොහෝ භික්ෂුන් ඉන්න තැනකවත් හිටියේ නැහැ. තනියම තමයි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ එකලාව වැඩ හිටියා. ඒ බොහෝ පිරිසක් එක්ක ඉද්දී බොහෝ ප්‍රශ්න වැඩි වෙනවා. සංඝ පිරිසක් එක්ක ඉද්දී පවා ප්‍රශ්න වැඩි. තනියම ඉන්නකොට තමන්ගේ ප්‍රශ්න ටික විතරයි තියෙන්නේ. ඉතින් උන්වහන්සේ බොහෝ කාලයක් විවේකයෙන් තනිව වාසය කළා. කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක. අන් භික්ෂූන්ටත් මේ තනිව ඉඳීමේ ආනිසංස ප්‍රකාශ කළා. ඉතින් මෙන්න මේ විදිහට උන්වහන්සේ දීර්ඝ කාලයක් වැඩ සිටින හින්දා ස්වාමීනි මම ඒ විදිහටම වැඩ ඉන්නවා කියලා කිව්වා. අර රළු සිවුරක් හරින්නේ අර දුඩ ප්‍රතිපත්ති නැත්නම් අර දුතාංගක් හරින්නේ ඒ වෙලාවේදී කියනවා මහා කාශ්‍යප ඔබට තියෙන ලාභය ඔබට තියෙන ආනිසංස මොකක්ද කියලා. මෙහෙම ඉඳීමි දැන් ඔබ රහතන් වහන්සේ. ඔබට දායකයන් හොඳ සිවුරක් පූජා කළා ඒක පරිහරණය කරා කියලා ඔබගේ නැවත මේ සඳහා ක්ලේශයක් උපදින්නේ නැහැ. දායකයන් දෙන ප්‍රණීත දාන වැළඳුවා කියලා ඔබගේ ක්ලේශයක් උපදින්නේ නැහැ. ජේතවනාරාමයේ ආදී හැදිලා නෙමෙයි වෙනකොට. ඒ වගේ පන්සල පරිහරණය කළා කියලා ඔබගේ හිතේ ක්ලේශයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඔබට තියෙන ලාභය මොකක්ද කියලා. ඒ වෙලාවේදී කියනවා ස්වාමීනි මට ලාභ දෙකක් තියෙනවා. මෙහෙම ඉඳීමේ. එක ලාභයක් තමයි මෙහෙම ඉඳීම බොහෝ සැපයි. ඒ දැන් ලොකු පන්සලක් තියෙනවා මොක අතු ගන්න හරියපේ. මකුළු දැල් කඩන්න හරියපේ. නේද? ඊට පස්සේ කිතින්ද ගන්න ඕන දායකයෝ යන්න ඕන බොහෝ දේවල්. ඉතින් එහෙම නැති හින්දා බොහොම විවේකයි. කැලේක කුටියක ඉන්නකොට රකින්න දෙයක් නැහැ. නිදා ගන්න කොටත් බලන්න හොඳට දොර වහලාද කියලා. දොරක් තියෙන හින්දා පන්සලේ තියෙනවා රකින්න ඕන ගහක් යටට වෙලා ඉන්න ඕන නම් අය වහන්න දොරකුත් නැහැ. මොකක්වත් නැහැ. කිසිම අපේක්ෂාවක් බොහෝ සැහැල්ලුයි. මෙහෙම ඉන්න පුළුවන් කෙලස් අඩු හෝ කෙලස් දුරු කරන උත්මේකට විතරයි. දැන් ජීවිත ආසාවක් තියෙනවා මෙහෙම ඉන්න බෑ. කැලේකට ගිහිල්ලා ගල් වෙනකට ගිහිල්ලා
ඒ තියාන් මේ ඇත්තෝ එක දවසක් ඉන්න බලන්න තමන්ගේ ගේ එළිය ගහක් යටට වෙලා හොඳට වටේට ලයිට් දාගෙන ඒත් බෑ. පාන්දර වෙනකොට සීතල වෙනකොට සෙම ඇවිස්සෙනවා කියාගෙන කොහොම හරි එනවා බොරුවක් හරි කියලා. නේද? ඒ ජීවිත ආසාව හරිදී. දැන් රහතුන් දෙහිම නැහැ. හැබැයි ඒ තුන්වහන්සේලා මේවා පරිහරණයට ගියේ නැහැ. ඒ වගේ කරදර වැඩි, ප්‍රශ්න වැඩි. සුද්ධ පවිත්‍ර කිරීම පවා තියෙනවා. නැති තැන හැම මොහොතකම ධ්‍යාන භාවනා සුවයෙන් ඉන්න පුළුවන්. ආරක්ෂා කරන්න දෙයක් නැහැ. රකින්න දෙයක් නැහැ. ඒ නිසා ස්වාමීනි මට මේ සැපේ තියෙනවා. අත්ත ධම්ම සුඛ විහාරේ. තමන්ට සැපේ මේ ප්‍රතිපත්තිය තුල තියෙනවා. මේවා රැකලා බලන්න ඕන. බලනකොට ලොකු සැපයක් තියෙනවා. මේවා ගිහියන්න උනත් පුළුවන්. ඔය සමහර ඒවා ඒකාසනිකාංගේ පුළුවන්. ඔය දවසේ සිල් සමාදන් වුණාම අදිෂ්ඨාන කර ගන්නවා මම එක වේලයි වළඳන්නේ. ඒකකොට මේක සිල් පවාරණය කරලා ගෙදර ආවා කියලා ප්‍රශ්නයක් නැහැ. රකින්න පුළුවන්. රැකලා බලන්න පින්වත්නි හිතට ලොකු සතුටක් ඒ සතුට මරණාසන්න මොහොතේදී ලැබුණොත් අපි ඒින්ම සුගතිය උපදිනවා. සමහර විට මුළු ජීවිතේදීම නොලැබිච්ච මානසික සතුටක් අපිට මේ ප්‍රතිපත්ති තුළ ලැබෙනවා. මේවා රකින්නකොට තමයි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ වගේ උත්තමයන්ගේ ගුණ අපට දැනෙන්නේ. නැත්තම් ඉතින් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගුණ අපිට දැනෙන්නේ නැහැ. අපි මේ ප්‍රතිපත්තිය නෙවෙයි ඉන්නේ. අරක්කු බොන කෙනෙකුට නොබන කෙනෙක්ගේ වටිනාකමක් නෙවෙයි. බොන කෙනාට නොබන කෙනාට තමයි ඒ වටිනාකම තියෙන්නේ. බොරු කියන කෙනාට බොරු කියන්නේ නැති කෙනාගේ වටිනාකමක්. හැබැයි ඒවා නොකරන කෙනාට තමයි ඒකේ වටිනාකම දැනෙන්නේ. ඒ නිසා අපිට පුළුවන් විදිහට ඒ දොතාංග සමහර ඒවා ගිහියන්ට විතරක් පුරු කරන්න පුළුවන්. ගිහියන්ට උරු කරන්න පුළුවන් ඒවා තියෙනවා. මේවා පරිද්දම්මයි රකින්න කිව්වා. මේවා රැකීම තුළ කෙලෙස් කම්පාවටපත් වෙනවා. ඒ කිසිම දෙයක් ප්‍රණීත ආහාරයක් ලැබෙන්නේ පිණ්ඩපාතේ වඩිනකොට. ගහක් මුල ඉන්නකොට අරණ්‍යයක ඉන්නකොට නොඑක් දේවල් දකින්නේ. සොහොනේ ඉද්දි මලකුණුමයි පේන්නේ. මිනිසු හැම කෙනාම ඇඬු කඳුලින් එනවා පෙනෙන්නේ. එතකොට දුක හොඳට අවබෝධ වෙනවා ජීවිතේ යථාර්ථය. දැන් අපි ජීවිතේ යථාර්ථය වහගෙන ඉන්නේ. ඒක අපිට වැටහෙන්නේ. ඉතින් කියනවා ස්වාමීනි මේ ප්‍රතිපත්ති තුලින් මට බොහෝසේ සැප ලැබෙනවා. ඊළඟ එක තමයි ස්වාමීනි පච්චිම ජනයාට අනුකම්පා. කවුද පච්චිම ජනයා කියලා කියන්නේ? පච්චිම ජනයා කියලා කියන්නේ උන්වහන්සේලා අනුගමනය කරන අනාගතයේ පහළ වෙන පිරිස ශ්‍රාවකයෝ. දැන් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ වයසට ගියාට පස්සේ අර විදිහට කරා නම් මොකද වෙන්නේ? අනික් කට්ටිය හිතනවා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ මේ වයසක හින්දා නැත්නම් ලෙඩ හින්දා මේ ප්‍රතිපත්තිය අතහැරියද. දැන් සමහර කට්ටිය එහෙමන කියන්නේ ලෙඩයි කියලා ප්‍රතිපත්තිය අතහරිනවා. වයසයින් කියලා ප්‍රතිපත්තිය අතහරිනවා. එහෙම පින්වත්නි මේ ප්‍රතිපත්ති ලෙඩයි වයසයි කියලා අත්හරින්න හොඳ නැහැ. මේවා විතරයි අපිට ඉතුරු වෙන්නේ. කෝටි ගාණක් තිබ්බත් මෙරිලා යනකොට මොකුත් ගෙනියන්න වෙන්නේ. හැබැයි අපි යම් ප්‍රතිපත්තිය දිනු කරොත් ඒ තුලින් අපිට ඊළඟ දවසේ ඊළඟ භවයේ සුගතිගාමී වීම කෙලින්ම ඍජුවම නිර්වාණ ධාතුවට ඒ උපනිශ්‍රය ධර්මයන් බවට පත් වෙනවා. ඉතින් පච්චිම ජනයාට අනුකම්පා පිණිසයි මේ මහලු වෙලා මේ ප්‍රතිපත්ති රකින්නේ කියලා උන්වහන්සේ බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ අපි වෙන්න උන්ට අනාගතයේ පහළ වෙන ශ්‍රද්ධාව තියෙන කුල පුත්‍රයන්ට අනුකම්පා. දැන් මේවට ගරහන පිරිසක් ඉන්නවනේ. ආග්‍රෝ කෙනෙක් පින්ඩපාත කියොත් ගිහියොත් ගරහනවා පැවිද්දොත් ගරහනවා. නේ? ආග්‍රෝ කෙනෙක් සෝනකෙම හිටියොත් අනිවාර්යෙන් කියනවා නිදහනක් ගන්න. එහෙම නැත්නම් මොකක් හරි වරකමක් කරන්න මංගොල්ල ගන්න. කැලේක ගිහිල්ලා ගල්ලෙනක ගිහින් භාවනා කරන්න කිව්වොත් මොකද කරන්නේ? ඔය ඉන්නේ නිදානක්. ඔක්කොම ගරහනවා. පව් කරගන්න පිටුවා. අද කාලේ ඒ ගුණේ වටිනාකම නොදන්නේ උදව් කරනව නෙවෙයි ප්‍රතිපත්තිය. ගරහලා පව් කරගන්නවා.
එහෙමනම් පින්වත්නි මේ වගේ ගුණපුරුණ උත්තමයන් පිරිච්ච රටක් මේක අපි දන්නේ නැති වුණා. ඒ හිඳයි මේ රට මෙහෙම රැකිලා තියෙන්නේ. අපි හිතානිනවා මේ අපි හිඳ රැකෙනවා කියලා. දෙවියන් පවා තාමත් වඳිනවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ බුදු වෙලා බොමැඩ වැඩ ඉන්න වෙලාවේ සක්‍ර දේවේන්ද්‍රයාට කියනවා දිව්‍ය ලෝකයේ දෙවියන්ගේ ප්‍රධානම දේවතාවා දෙවියන්ගේ රජු සක්‍රයාට කියනවා පතිට්ඨිස්සති දේවින්ද ලංකායන් මම ශාසන දේවින්ද මගේ සසුන රැකින එකම රට ලංකාවයි. අද එක පැහැදිලි බුදුන් උපන් ඉන්දියාවේවත් අද දහම නැහැ. සිල්වත් ගුණවත් භික්ෂුවක් හොයන්න නැහැ. ඉන්දියාවේ යනකොට එහෙම ගියා නම් පේනවා. ඒ වෙලාවට සිවුරු දා ගන්නවා පාත්‍රය අරගෙන බාදු සප් මංගලම් කියලා අපේ උපාසකම්මලාට ඇහෙට කියනවා. එතකොට උපාසකම්මලා ඉතින් මොකද කරන්නේ? ගිහින් පූජා කරනවා. ඉතින් කට්ටිය ගියාට පස්සේ ආයෙ සිවුරු ගලවලා ගෙදර. ඒක තමයි යාළුවගේ ව්‍යාපාරය. ගියපුවාම බලන්න පුළුවන් කොහොමද? සසුන නැහැ. ලංකාවේ විතරයි සසුන රැකෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දැකලා දේශනා කළා. ඇයි එහෙම රැකෙන්නේ? මේ ප්‍රතිපත්ති රකින්න තාක් විතරයි. මොනතරම් උසට පන්සල් හැදුවත් මොනතරම් විදිහට පෙරහැර පින්කම් කරත් එතන එනම් ප්‍රතිපත්ති පුරණ ප්‍රතිපත්ති කාමී බික්කු බික්කුණී උපාසක උපාසිකාවන් වැඩි වෙන්නයි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ ධර්මී තලයේ බැබලෙන්නේ කියලා සඳහන් කරනවා. ඉතින් එදා මහරහතන් වහන්සේලාගේ යුගයේ මහරහතන් වහන්සේලා මේ ප්‍රතිපත්ති තුලමයි වැඩ සිටියේ. ඉතින් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අනාගතයේ දැකලා තමයි පච්චිම ජනයාට අනුකම්පා පිණිස බොහෝ මහලු සමයේ වුණා ප්‍රතිපත්තිය දැරින්නේ. බුදුරජාණන් වහන්සේ සාදු සාදු කාශ්‍යප බුදුරජාණන් වහන්සේ සාදු නාදයක් පැවැත්තුවා. හොඳයි කාශ්‍යප. ඔබ වැනි භික්ෂූන් නිසා බහුජන හිතාය බොහෝ ජනයාට සැප ලැබෙනවා. බහුජන සුඛාය හිත සැප බොහෝ ජනයාට ලැබෙනවා. පජාය සදේව මනුස්සාන දෙව් මිනිස් ප්‍රජාවටම සැප ලැබෙනවා. අත්තා හිතාය තමන්ට හිතසුව පිණිසත් අනුන්ට හිතසුව පිණිසත් උන්වහන්සේ වදාළා කාශ්‍යප පාංශකූල සිවුරුම දරන්න. පින්ඩ පාතෙම යැපෙන්න. අරණ්‍යෙහිම වාසය කරන්න. කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ ගුණය අත්තරින් දෙපා. ඒ ගුණ පුරනකොට තමයි පින්වත්නි අපට අපේ කෙලෙස් අඩු වෙවි යනවා අපිට වැටහෙන්නේ. අතීතේ ශ්‍රී ලංකා ධරණිතලයේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රතිපත්ති පුරපු උත්තමයේ වැඩ හිටියාට දින්නවා. එක සිතුල්පව්වේ වැඩ හිටපු දුතාංගධාරී ස්වාමීන් වහන්සේ නමක්. කොට සිවුරක් වුණා. දැන් එදා භික්ෂුන් වහන්සේලා බොහෝ වැඩ ඉන්නවනේ. සිතුල්පව්වෙම 24000යි. තිස්සමහාරාමේ 24000යි. ඔය විදිහට වැඩ හිටියේ. ඉතින් මේ සිතුල්පව්වේ වැඩ හිටපු භික්ෂුවා හිතනවා මහා විහාරේ වැඩ ඉන්න භික්ෂූන්ට නම් ලාභ හොඳයි. ඒ කියන්නේ හොඳට සිවුරු පිළිකර ලැබෙනවා, දානමාන ලැබෙනවා, දායකයෝ එනවා යනවා. ඒ හින්දා මම යන්න ඕන මහා විහාරයට කියන අනුරාධපුරේ. එතකොට මටත් සිවුරක් පූජා කරන්න. ඉල්ලලා ගත්තේ නැහැ. ඉල්ලලා ගත්ත දාන. ඒ වෙලාවේ අනුරාධපුරේට මිහින්තලයට වැඩලා වන්දනා කරලා අනුරාධපුරේට වැඩලා ස්වර්ණමාලි චෛත්‍ය ශ්‍රී මහා බෝධි වන්දනා කරලා මහා විහාරේ හිටපු නායක ස්වාමීන් වහන්සේ මතක් කරලා ගන්දොරට වඩිනවා. කියන ගමට වඩිනවා. උපාසක උපාසිකාව විද්‍යාවට වඩිනවා කියලා වැඩි. වැඩි මොකටද සිවුරක් බලාපොරොත්තු. හැබැයි
ඉල්ලුවේ නැහැ. කවුරුවත් සිවුරක් පූජා කරෙත් නැහැ ඉල්ලුවෙත් නැහැ. ඊට පස්සේ නැවත විහාරයට අවස් වෙනකන් ඉඳලා විහාරයට වැඩියා මහා විහාරයට. දෙවනි දවසේ ස්වාමීන් වහන්සේට මතක් කරලා වඩිනවා. වඩිනකොට අර මහා විහාරයේ හිටපු ඒ නායක ස්වාමීන් වහන්සේ කිව්වා මාත් ඔබ වහන්සේත් එක්ක ගම් දොරට වඩිනවා. දැන් වඩිනවා දෙවනි දවසේ. දැන් රුවන්වැලි සෑය ශ්‍රී මා බෝධි වඳින දායකයන් ගින් දායකයන්ගෙන් ඉල්ලන්නත් හිතෙනවා. හැබැයි ඉල්ලීම භික්ෂුවකට කැපයි. ඉල්ලනවා කියන්නේ අඬනවා කියන්නේ. ධර්මයේ කියන්නේ ඉල්ලීම අඬනවා වගේ එකක්. ඒ හින්දා අඬන්නේ නැහැ භික්ෂුන්. ඇයි? පුඤ්ඤක්කෙත්ත පින්කෙත අනුත්තර සියල්ලන්ට වඩා උතුම් පිරිසක් අඬන්නේ ඉල්ලන්නේ. ඉතින් ඒ නිසා හිතාගත්ත නෑ මම ඉල්ලන්නේ කියලා එදත් නිහඬවම ආවා. තුන්වෙනි දවසේ වඩින්න තීරණය කරාම අර නායක ස්වාමීන් වහන්සේ කිව්වා මමත් එනවා කියලා. තුන්වෙනි දවසෙත් යනවා. දැන් අර ස්වාමීන් වහන්සේ හිතන මුන්නහන්සේ මොනවා හරි හිතේ තියාගෙන ඉන්නවා. මොනවා හරි හිතේ තියාගෙන ඉන්නවා. අද නම් මේ හිතේ තියෙන දේ කොහොම හරි මම අල්ල ගන්නවා අහගන්න. ඉතින් දැන් කතා කර කර යනවා. අහගන්න තමයි යන්නේ. ඒ වෙලාවේදී ටිකක් එහාට ගමට ගියාම ඒ ගමේ එක තැනක කුණු ගොඩක් තියෙනවා. මේ කුණු ගොඩක ඒ ගමේ හිටපු එක මිනිස්සෙකුට ඇඳගෙන හිටපු ඇඳුමෙම මල පහ ගිහින්. ඒ ඇඳුමත් එක්ක මෙතෙන් විසික් කරලා තියෙනවා. ඇඳුමත් එක්ක විසික් කරලා තියෙනවා. දැන් මැස්සෝ පිරීලා මේක. දැන් මේක දැක්කන් පස්සේ මෙතෙන් ගිහිල්ලා අර භික්ෂුන් වහන්සේ අත් දෙක නළලේ තියාගෙන වැඳගෙන ඉන්නවා. අතේ වැඳගෙන හිටියෝ කෙලින්ම අංගුඩ ඈ ඊටසේ අර ඉන්න ස්වාමීන් වහන්සේ මේක දැක්කා. අහනවා මොකද වැඳගෙන ඉන්නේ කොහොමද? එතකොට කියනවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ මතක් එදා රජගහ නුවර පුන්නා කියන දාසියන් මැරිලා ඒ පුන්නා කියන දාසියගේ මලකුණ සම්පූර්ණයෙන් කුණු වෙලා පණුව පිරීලා මැස්සෝ පිරීලා ලේ තැවරිලා සරව තැවරිලා තියෙන මේ වස්ත්‍රය ඒ පුන්නා දාසියගේ ඇඟවතා තිබුණු ලේ සරව පණුව පිරිච්ච වස්ත්‍රය තථාගතයන් වහන්සේ සියතින් ගත්තා. අරගෙන මේ පණුව ගසා දමලා උන්වහන්සේගේ ශ්‍රී හස්තයෙන් දෝවණී කරලා එයින් සිවුරක් කරලා තථාගතයන් වහන්සේ ශ්‍රී දේහේ දරාගත්තා. පොරවා ගත්තා. මට ඒ කරුණ මතක් වෙලා තමයි මේ වැන්දේ. වැඳලා අර මැස්සෝ පිරිච්ච අසුචි තියෙන ඒ වස්ත්‍රය අතින් අරගෙන හොදලා පිරිසිදු කරලා සිවුරක් මහගෙන පඳු පොවාගෙන දරාගත්තා. එතකොට තේරුණා මේ භික්ෂුවගේ හිතේ අකුසලයක් නෙවෙයි මේ චීවරයක් නැති නිසා චීවරයක් කොන්නේ කියලා. ඒවත් ඉල්ලුවේ නැහැ. ඒ වගේ ගුණ පුරපු උතුම වැඩ හිටපු රටක් මේ රට. අද හිස් නැහැ පින්වත් වුණා. හැබැයි හොයන්න යන්න අවශ්‍ය නැහැ. ඒ එහෙම දැක්කොත් අපි හිතනවා සමහර විට ඒ රහතන් වහන්සේ කෙනෙක් කියලා. සාමාන්‍ය භික්ෂුවකට ඊට පස්සේ අපි උන්වහන්සේගේ විවේකී නැති කරනවා කියලා. අද එහෙම දැක්කොත් එක්ක රහතන් වහන්සේ කෙනෙක් කියලා පුද පූජා පවත්වලා සමහර විට උන්වහන්සේගේ ප්‍රතිපත්තියත් ඒවා ලැබීමෙන් පිරිහිලා ලාභ සත්කාර වුණත් නැහැ. ඉතින් එහෙමනම් පින්වත්නි තථාගතයන් වහන්සේ පවා මේ උත්තම ප්‍රතිපත්ති පූර්ණේ කළා.
එය මහා කශ්‍යප මහරහතන් වහන්සේ පින්වත්නි ජීවිතේ කෙදිනකවත් අත්හැරියේ නැහැ. තථාගතයන් වහන්සේ සමහර අවස්ථාවල ගිහියන්ගේ නිවෙස් වලට දානෙට වැඩියා. පින්ඩපාතෙත් වැඩියා, ගිහියන්ගේ නිවෙස් වලට දානෙට වැඩියා. ඊළඟට තථාගතයන් වහන්සේ පාංශකූල සිවුරුත් දැරුවා, ගිහියන් පුදන සිවුරුත් දැරුවා. මෙන්න මේ විදිහට මහා කශ්‍යප මහරහතන් වහන්සේ ගුණ අත්හැරියේ නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ පවා සාදුනාමික වෙන්නේ තම ශ්‍රාවකයන් වහන්සේ. ඉතින් මේ උත්තමයන් වහන්සේගේ ගුණය අප්‍රමාණ. එහෙනම් පින්වත්නි නිරන්තරයෙන්ම මේ උත්තමයන් වහන්සේලා සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ කියලා වදිනකොට රහතන් වහන්සේලා මතක් කරගන්න. සාරිපුත්‍ර, මෞද්ගල්‍යාන, ආනන්ද, නන්ද, රාහුල, කුමාර කශ්‍යප, මහා කශ්‍යප ආදී මහරහතන් වහන්සේලා සිහි කර කර අපි ගාථා තුමින් වදින්න. බුදුරජාණන් වහන්සේගේ ගුණ හිත හිතා, ධර්මයේ ගුණ හිත හිතා, සංගරුවනි ගුණ හිත හිතා අපි වැන්දත් එයම අපි හැමදෙනාටම මහා කුසල් සිද්ධ වීමෙන් සසර දුකෙන් එතර වෙන නිවන් පුරයට යන්නට පුණ්‍යලාභයක් බවට පත් වෙනවා. එනම් හැමදෙනාටම මහා කශ්‍යප මහරහතන් වහන්සේගේ අනන්ත ගුණේ, උත්තම ගුණේ යම් ප්‍රමාණයක් ශ්‍රවණය කළා. දුතාංග 14ම පුරමින් උග්‍ර ප්‍රතිපත්ති පුරපු මහරහතන් වහන්සේලා අතර අග්‍ර වූ 80 මහා ශ්‍රාවකයන් වහන්සේ වන මහා කශ්‍යප මහරහතන් වහන්සේට අපගේ උත්තම නමස්කාරය වේවා.